ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා. කොළඹට අද උදේ පාන්දර ඉඳලා තද වැස්සක්. අද වැස්ස වැඩි වෙයි කියලා තමයි කාලගුණ දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ අනුව කොළඹ විතරක් නෙවෙයි බස්නාහිර සබරගමු මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් වැස්ස වැඩි වෙන්න පුළුවන්. සමහර ස්ථානවල මිලිමීටර 75ට වඩා වැඩි වැස්සක් ලැබෙන්න පුළුවන් කියලාත් කියනවා. කොහොම වුණත් කොළඹට වහිනවා. කොළඹට වහිනවා කියලා කියන්නේ මුළු රටටම වහිනවා කියන එක නෙවෙයි. අපි සමහර වෙලාවට හිතන්නේ කොළඹ කියන්නේ මුළු රටම කියලා. කොළඹ තියෙන්නේ රට ඇතුළේ මිසක් රට තියෙන්නේ කොළඹ ඇතුළේ නෙවෙයි. තීන්දුව తీරන ගනිද්දි සැලසුම් හදද්දි කොළඹ තියෙන්නේ රට ඇතුළේ මිසක් රට තියෙන්නේ කොළඹ ඇතුළේ කියලා නොසිතා තීන්දුව తీරන ගන්න එක තමයි වැදගත් වෙන්නේ. රටක් ගැන හිතලා. වහීවි හුලං හමාවි. හැබැයි ඔබ ගමනක් යන්න හිතනවා නම් ඒ ගමන යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. සැප්තැම්බර් මාසේ 9 වෙනිදා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් විමසන සූදානම්. මේ පුවත් පිළිබඳ තමන්ගේ අදහස් දක්වන මාධ්‍යවේදී ප්‍රසාද් මංජුමාත් එක්ක ඉන්නවා. අබයන් ප්‍රසාද්. ඔව්. අද අපි දිනමිනෙන් තෝරා ගන්නවා ප්‍රධාන පුවත මව්බිමෙත් ප්‍රධාන පුවත ජාතික පුවත්පත් බොහොමයක් මුල් පිටුවේ වාර්තා කරපු පුවත මේක. ඒ තමයි ගව ඝාතනය තහනම් කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා මන්ත්‍රී කණ්ඩායමට කරපු යෝජනාව සඳහා අනුමැතිය ලැබී තිබෙන බව ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාර සහ මහින්ද අලුත්ගෙදරයි දිනමින පුවත්පතට වාර්තා කර සිටින්නේ. ආහාර සඳහා මස් ලබා ගැනීම වෙනුවෙන් ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැනුම් දීලා තිබෙනවා. මේක මව්බිම් පුවත්පතට වාර්තා කරන්නේ ප්‍රසාද් මොකක්ද මේකේ පසුබිම් කතාව අපි දැනගන්න ඕනේ. ඔය ඊයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංකය 1 දහවල් 11:30 සිට 12:30 දක්වා පැවැත්වුණා. මම හිතන්නේ මන්ත්‍රීවරුන් ඇවිල්ලා හිටියා 120 ගණනක් විතර. ඒක හොඳ තත්ත්වයක්. මොකද 151ක් ඉඳදී 120 ගණනක් පැමිණි ඉතාම හොඳ තත්ත්වයක්. ඉතින් අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා මම හිතන්නේ කාරණා 3ක් ගැන ප්‍රධාන වශයෙන් කතා කරා. ගව ඝාතනය වහාම ක්‍රියාත්මක වෙද්දී නතර කරන්න ඕන කියනකොට අගමැතිතුමා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීම අපොරසන් දීලා ඒකමතිකව ඒ යෝජනාව සම්මත කරා. මොකද කාලයක් තිස්සේ මම හිතන්නේ ආගමික නායකින් මහා සංඝරත්නය සමාජයේ හුඟ දිනෙක කියපු කතාවක් තමයි මේ ගව ඝාතනය වහාම නතර කරන්න කියලා ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් හැටියට මම හිතන්නේ ඒකට විශාල ප්‍රතිචාරයක් ලැබුණා. ඒ වගේම දැන් පහුගිය දවසේ තිබුණේ මේ අර කැලෑ විනාශ කිරීම මේ ගැනත් අගමැතිතුමා කතා කරලා කිව්වා කිසිම විදියකින් මේ වගා කරන්න කියලා මේ වන සංරක්ෂිත කාටවත් විනාශ කරන්න දෙන්න බෑ. ඒ ගැන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැඩිව කියලා තිනවා අවශ්‍ය නීතිමය පියවර ගන්න. කිසිදු ભેදයකින් තොරව කාටවත් වනය විනාශ කරන්න දෙන්න බෑ. වගා කරන්න ඕන නම් ඒ වගා කළ යුතු ඉඩම් තියෙනවනේ. ඒව හඳුනා ගන්න වන රක්ෂිත වෙන් කරන්න කියලා දැඩිව උපදෙස් දුන්නයි කියලා කිව්වා. කිසිම ආකාරයක ඊට පස්සේ වෙන්න බෑ කියලා කිව්වා. මොකද Taman දැඩිව අවධානයෙන් ඉන්නවා කිව්වා වන සංරක්ෂණ විනාශ වීම සම්බන්ධ. ඒ වගේම දැන් පොහොර ගැනත් කතා කරා. පොහොර මම හිතන්නේ නිසි වේලාවට වහාම ක්‍රියාත්මක වන පරිදි ලබා දෙන්න ඕන කියලා කිව්වා. ඒක කුෂ්කර්ම මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා යම්කිසි විස්තරයක් කරා පොහොර බෙදා හැරීම සම්බන්ධයෙන්. මේ කාරණා තමයි කතා කරේ. මෙතෙන්දී යම් විශේෂත්වයක් වුණා. දැන් ප්‍රේමලා ජයසේකර මහත්මයා ඊයේ දිරුන් දුන්නා. මම හිතන්නේ ඒ පිළිබඳ ප්‍රවෘත්ති තියෙනවා. ඔහුත් පැමිණියා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට. පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල කතාබහට ලක්වෙච්ච තවත් කාරණාවක් තමයි පොලිස් නිල සුනකයන් සේවයෙන් විශ්‍රාම ගත්තට පස්සේ වෙන්දේසි කිරීම පිළිබඳව. අද චාමර අමරසූරිය මව්බිම් පුවත්පතට වාර්තා කර කියා සිටිනවා පොලිස් නිල සුනකයන් වෙන්දේසි කරන්න එපා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා උපදෙස් දුන් බව අද මව්බිම් පුවත්පත සඳහන් කරනවා. ඊළඟට මව්බිම් පුවත්පත සහ ජාතික පුවත්පත්වල විශේෂයෙන් අවධානය යොමු වෙච්ච කාරණාව තමයි ඊයේ පැවතිච්ච සාකච්ඡාවකදී ජනාධිපතිතුමා කියනවා සිලෝන් ටී කියන නමට ශ්‍රී ලංකා තේවලට ලෝක වෙළඳපොළෙහි පෙර තිබූ තත්ත්වය අපි යලි ළඟා කරගන්න ඕනේ. මේක පහුගිය කාලෙදී නැති වුණා. කලවම් කළා තේ විකුණපු නිසා මේක නැති කරගන්න ඕනේ. ඒ වගේම අස්වැන්න වැඩි කරගන්න ඕනේ. මහ කන්‍ය සඳහා පොහොර කිසිදු හිඟයකින් තොරව ලබා දෙන්න කටයුතු කරන කියලත් පොහොර ලේකම් කාර්යාලය ඇතුළු අදාළ බලධාරීන්ට දැනුම් දුන්නා. මොකද මේ අවුරුද්දේ පොහොර සඳහා අවශ්‍ය කරන පොහොර රටින් ගෙන්නන්න ඕන කරන සියලුම මුදල් හිඟයක් නැතුව ගෙවලා තියෙන්නේ. ඒ නිසා ආයේ ඊළඟ කන්නේදී හිඟයක් ඇති වෙන්න විදියක් නැහැ. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්මයා මෙහිදී සඳහන් කරපු කාරණාවක් ඉහළ අස්වැන්නක් සඳහා තේවතු ප්‍රතිසංස්කරණය කර නැවත වගා කර යුතුයි කියලත් සඳහන් කර සිටියා. මේ යෝජනා පිළිබඳව ඊයේ සාකච්ඡාවට ලක් වුණා. ඊළඟට අපි අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා. මේ තමයි ඊළඟට ජාතික පුවත්පත් බොහොමයක වාර්තා වෙච්ච සහ සියල්ලම වාර්තා වෙච්ච ප්‍රධාන කාරණාවක්. අරුණ පුවත්පතට අජිත් අලහකෝන් ඒ වාර්තාව ගෙනෙනවා පාර්ලිමේන්තුවේ ඉඳලා
චොකා දිවුරුම් දෙද්දී මැති සභේ යකා නටති. කවුද මේ යකා නටන්නේ? අද වාර්තා කරන ආකාරයට කළු පැහැති සාටක පැළඳ සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ කෑගසමින් කලබලකාරී ලෙස හැසිරෙද්දී ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුද කෑගසන්නට පටන්ගත් නිසා සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. පැය භාගයක් විතර මේක ගියාලු. මන්ත්‍රීවරුන් මෙසේ ඝෝෂා කරද්දී වේතරධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ නියෝජ්‍ය වේතරධාරී කුෂාන් ජයරත්න සෙන්කෝලය අසලට වී එය ආරක්ෂා කළහ. විපක්ෂයේ අසුන්ගෙන සිටි ජාතික ජනබලවේගයේ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සභාවේ සිදුවන සියල්ල අසුන් මත හිඳ බලා සිටියලු. ඊළඟට විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා නැගිටලා ඇවිල්ලා සාටක ගලවලා සභාව මැදට විසි කරලා පිටව ගියාලු. අනතුරුව සභාවේ කටයුතු ආරම්භ වූ අතර පාර්ලිමේන්තු සේවකයෙකු සභාව මැද තිබූ සාටක සියල්ල එකතු කර ඉවතට ගෙන ගියේය. නවක මන්ත්‍රීවරයාගේ දිවුරුම් දීමේ අවස්ථාවට විරෝධය දක්වා සභාව ගැබෙන් ඒ විදිහට මන්ත්‍රීවරුන් පිටව ගියා. දැන් මේකෙදි ඊට පස්සේ පැවතිච්ච විවාදයේදී අදහස් දක්වනවා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා මා අත ලේ නැත. එහෙමයි අරුණ පුවත්පත ඒ ප්‍රකාශය සටහන් කර සිටින්නේ. ඒ අනුව ඔහු සඳහන් කරනවා 2001 ඉඳලා 2020 වෙනකම් මැතිවරණ 5කට ඉදිරිපත් වෙලා මන්ත්‍රීවරයෙක් වීමට ජනතාවගෙන් වරම් ලැබීම ඔස්සේ ජනතා විශ්වාසය මට හොඳින් තිබෙන බව පැහැදිලි වෙනවා. මගේ දේශපාලනයේ අත්වල ලේ සහ කුණුගාගෙන නැහැ. එදා සිටි අධිකරණ ඇමතිවරිය ප්‍රකාශ කර තිබුණා මම අහවලාව අනිවාර්යෙන්ම එල්ලුම්ගස් යවනවා. එහෙම බැරි වුණොත් ඇය වත්තේ දළු කඩනවා කියලා. මා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති CCTV දර්ශන ව්‍යාජ ඒවා ඒ පිළිබඳව පරීක්ෂණයක් කර ලෙස මා රහස් පොලිසියෙන් ඉල්ලා සිටිනවා කියලා ඔහු ඉල්ලා සිටිනවා. දැන් විපක්ෂය මේ විදියට උද්ඝෝෂණය කර එහෙම නැත්නම් වර්ජනය කළේ වෙන සැලැස්මක් යටතේද කියලත් අජිත් අලහකෝන් වාර්තා කරන ඊළඟ කාරණාවෙන් හිතෙන්න පුළුවන් කෙනෙක්. ඒ තමයි සමගි ජන බලවේගය මහ බැංකු වාර්තා වර්ජනයක. අරුණ පුවත්පතම තමයි වාර්තා කර සිටින්නේ. ඒ අනුව විවාදය සඳහා සමගි ජන බලවේගයට ලැබී තිබිච්ච කාලය අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට දීලා දෙමළ ජාතික සන්ධානයටත් ඉතිරි ටික දීලා සමගි ජන බලවේගය මේක වර්ජනය කළාලු. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙක් විවාදයේදී අදහස් දැක්වීමට සූදානම්ව සිටිහ. ඒ අනුව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට විනාඩි 85ක කාලයක් ලැබී තිබුණ බව සඳහන් කරනවා පාර්ලිමේන්තුවේ සිට. මොකද ඊයේ මහ බැංකු වංචාව පිළිබඳව සාකච්ඡාවට ලක් වෙච්ච නිසා සමගි ජන බලවේගයේ මහ බැංකු වාර්තා විවාදය වර්ජනය කළා. ඒකට ආසන්නතම කාරණේ බවට පත් වෙන්නේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම. දැන් මේ දිවුරුම් දීමේදී සමගි ජන බලවේගයේ දැඩි විරෝධය පළ කරලා එළියට යනවා. හැබැයි උන් යනකොට මම හිතන්නේ සමහරු දෙන්නෙක් හිටියා. අපි පාර්ලිමේන්තු මාධ්‍යයේදී දැක්කා 37 තනයක් සහ දිගම්බර මන්ත්‍රීවරුන් දෙදෙනා හිටියා. අර අනිත් කට්ටිය ගියාට පොඩ්ඩක් කළා හිටියා. ඒකට ආණ්ඩු පක්ෂේ මහින්දානන්ද ඇමතිතුමා ඇහුවා මේ මොකද මේ ඔයගොල්ලෝ ඉන්නේ ඔයගොල්ලෝ අපිත් එක්ක එනවද කියලා ඇහුවම ඔන්න හරින් ප්‍රාන්දු මහත්මයා ආපහු ඇවිල්ලා මේ දෙන්න අරගෙන ගියා එළියට. මයිද ඇයි ඒ දෙන්න නොගියේ කියන ඒ කියන්නේ සේරම නැකලා යද්දෝ සජිත් ප්‍රේමදාස මහත්තයාට සියලු දෙනා යනකොට ඇයි දෙන්නෙක් හිටියේ කියලා කාරණයක් මතුවෙනවා. අනිත් එක තමයි දැන් මේ සාටක කොහොමද ගෙනාවේ කළුපාට සාටක ගෙනාවේ කොහොමද දැන් මේවා ගෙනාවේ හරින් ප්‍රාන්දු මහත්මයාගේ ගමන් මල්ලේ සංගවාගෙන තමයි ගෙනාවේ සූක්ෂම ගෙනල්ලා නලින් බණ්ඩාර හරින් ප්‍රාන්දු මන්ත්‍රීවරුන් දෙදෙනා තමයි මේවා බෙදා හරිය. අනිත් එක තමයි මේ විවාදයේදී ඊයේ දැන් මහ බැංකු වාර්තාව සම්බන්ධයෙන් තිබුණු විවාදයේ මහ බැංකු වංචාව සම්බන්ධයෙන් කතා කරත් විපක්ෂයේ බොහෝ දෙනෙක් කතා කර හිටපු අයගෙන් මේ ප්‍රේමලාල් ජයසේකර මහත්මයාගේ දිවුරුම් දීම ගැන අනුර දිසානායක මහත්මයා කිව්වා දැන් ප්‍රේමලාල් ජයසේකර මහත්මයා දැන් සිරකරුවෙක්. එතකොට පාර්ලිමේන්තුවේ ඇවිල්ලා තියෙන නීති හදන තැනට ඇවිල්ලා තියෙන නීති උපරිම දඩුවම් ලැබු පුද්ගලෙක් කොහොමද ඔහු සම අපි වාඩි වෙන්නේ කියලා ඔහු ප්‍රශ්න කරා. හැබැයි ඒ තරකේ උත්තරයක් දුන්නා සිසිර ජයකුඩි මහත්මයා කිව්වා දැන් අභියාචනයක් ඉදිරිපත් කරලා පස්සේ ඕනෑම වැරදිකරුවෙකුට ඔහු බන්ධනාගාර රැඳවීමක් බවට පත් වෙනවා. ඒ නිසා මේ අභියාචනයෙන් දීපු තීන්දුවක් ඒ කියන්නේ මේ මන්ත්‍රීවරු වශයෙන් දිවුරුම් දෙන්න පුළුවන් කියන එක. ඒ නිසා අභියාචනයෙන් මේ ඕනනම් මේක නඩුවක් යන්න පුළුවන් කියලා කිව්වා. මම හිතන්නේ මෙහෙම වාද විවාද හුඟක් ඇති වුණා. ඒ වගේම තවත් කාරණයක් තමයි විශේෂම දැන් දෙමළ ජාතික සන්ධානයත් ජාතික ජන බලවේගයත් මේ සම්බන්ධයෙන් විරෝධයක් පළ කරේ නැහැ. දැඩි විරෝධයක් පළ කරේ නැහැ. නමුත් සමගි ජන බලවේගය විරෝධය පළ කරලා මෙතනින් ඉවත්ව ගියා. සමහරට දැන් මෙහිදී දැන් මහ බැංකු වාර්තාව ගැන කතා කරද්දී මහ බැංකු වංචාව ගැන කතා කරද්දී ඒ පහුගිය ආණ්ඩුවේ හිටපු කිසිවෙක් සහභාගී වුණේ නැහැ. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කවුරුවත් පාර්ලිමේන්තුවේ තාම නියෝජනය කරන්නේ නැහැ. ජාතික ලක්ෂ මන්ත්‍රීවරුන්ට පුරවල නැහැ. ඒ වගේ සමගි ජන බලවේගයත් ඉවත් වෙලා ගියා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කර ජාතික ජන බලවේගය දෙමළ ජාතික සන්ධානය විතර හිටි විපක්ෂය. එතකොට ආණ්ඩුවේ කවුරුත් නැහැ. නමුත් ආණ්ඩුවෙන් කිව්වා මේ අයත් ඒ අවස්ථාවේදී පහුගිය ආණ්ඩුවේදී සහයෝගය දුන්නා විපක්ෂ හිටියට. ඒ නිසා වුණුත් මේකට වක් කියන්න ඕන කියලා ආණ්ඩුවෙන් උන්ට චෝදනා කළා.
ඊයේ පැවතිච්ච විවාදයේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කරපු අදහස අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. රට හදන තැන කියන පිටුවක් පුරා වාර්තා කරන වාර්තාවේදී ජේ.ටී. ද සිල්වා සහ පහන් විජේසේකරයි මව්බිමට වාර්තා කර සිටින්නේ. සේවක අර්ථසාධක අරමුදල ගැන කතා කරනවා. මෙතෙන්දී සේවක අර්ථසාධක අරමුදලට කළ විනාශය ගැන දේශපාලනික වශයෙන් උත් විගණනයක් කළ යුතුයි කියලා ඔහු සඳහන් කර සිටිනවා. පසුගිය ආණ්ඩුව කෙරෙහි තිබූ ප්‍රධානතම චෝදනාව 2015 පෙබරවාරි බැඳුම් කර මිලදී ගැනීමේදී සිදු අක්‍රමිකතාව. එවකට මහ බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ රනිල් වික්‍රමසිංහ ඒ ගණතුණු ප්‍රධාන චෝදිතයන් ලෙස විවිධ දේශපාලන වේදිකාවලදී හෙළිදරව් කෙරුණා. ඊළඟට අපිට ආණ්ඩු බලයක් දීලා බලන්න ඔය කියන කිසිම වංචනිකයෙක් අපරාධකාරයෙක් නිදැල්ලේ හිඳීවිද කියලා. මෙහෙම ප්‍රකාශ කර සිටින්නේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා. එතකොට සේවක අර්ථසාධක අරමුදලට කරපු හානිය පිළිබඳව කතා කළාම රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී කියනවා 2015 දී සිදුවෙච්ච සිදුවීම් හරහා මහා බැංකු සිද්ධිය හරහා දැන් අපිට ඇඟිල්ල දික් කරන්න කටයුතු කළා. මා රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට අද සහභාගී වෙච්ච නිසා මට දැන් ඒවට උත්තර දෙන්න පුළුවන්. 2011 දී ප්‍රාග්ධන ලාභ මිලියන 17,577ක් අපි අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කළා. අපි ලාභ ලැබුවා මිලියන 17,577ක්. අලාභයකුත් සිද්ධ වුණා. හැබැයි ඒක මිලියන 3,272යි. නමුත් අර 3,272 ගැන කතා කරනවා ලාභ ලැබපු මිලියන 17,577 ගැන කතා කරන්නේ නැහැ. ආර්ථිකය පවත්වා ගැනීමේ අභියෝගයක් මතුව ඇත්තේ පහුගිය අවුරුදු 5ේදී ආර්ථිකය දැඩිව කඩා වැටිච්ච නිසා කියලා ඔහු සඳහන් කර සිටිනවා. මේ කාරණාවම රාජ්‍ය අමාත්‍ය විජිත වේරකුඩත් කියනවා යහපාලන ආණ්ඩුව කාලේ ආර්ථික වර්ධන වේගය 2.5කින් පහත වැටුණා කියලා. සිසිර ජයකුඩි අමාත්‍යවරයා කියා සිටියේ දේශීය ඔසු වගාව සඳහා දේශීය ඔසු පැළ උයන් ආරම්භ කරන බව ප්‍රශ්න විසඳා ජනතාව සංවර්ධන ගමන ආරම්භ කළා. රාජ්‍ය අමාත්‍ය එස් වියාලේන්ද්‍රන් මහත්මයා සඳහන් කර සිටිනවා. ඊළඟට රටට බත සපයන අනුරාධපුර ගොවීන්ගේ ජීවන ප්‍රශ්නයට ස්ථිර විසඳුම් ලැබිය යුතුයි කියලා උද්දික ප්‍රේමරත්න නවක මන්ත්‍රීවරයා කියා සිටියා. අමාත්‍යාංශීය උපදේශක කාරක සභා 28ක් ආරම්භීමේ යෝජනාවක් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ බව රට හදන තැන පිළිබඳව කරන විශ්ලේෂණයේදී අද මව්බිම් පුවත්පත වාර්තා කරන සිටිනවා. ඊළඟට මව්බිම් පුවත්පත මුල් පිටුවට අපි අවධානය යොමු කරනවා. ක්‍රිෂාන් පතිරත් ජයසූරිය වාර්තා කරනවා මුල් පිටුවේ සිට 28ට එරෙහිව සජබ සටනට කියලා 20ට එරෙහිව සජබ සටනට 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමග ජනබලවේගය සිවිල් සංවිධාන සමග සටනට බැස තිබෙන බව වාර්තා කර සිටිනවා මව්බිම් පුවත්පත. මේ ඡායාරූපයේ දුටුවාමත් ඔබට පේනවා සිවිල් සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන මේකත් එක්ක එකතු වෙලා තියෙන බව. ඊළඟට අද මව්බිම් පුවත්පත මෙතෙන් දැන් ඔවුන් යන්නේ දිනුෂ මම හිතන්නේ සෝබිත හාමුදුරුවන්ගේ පිළිරුව අභියසට කියලා තමයි මේ මම හිතන්නේ මේ 20ට එරෙහි වෙන්න ඕන සහ 19+ කියලා දෙයක් ගේන්න යනවා කියලා. ඉතින් මාදුවේ සෝබිත හාමුදුරුවෝ හිටියනම් පහුගිය අවුරුදු 5 රට පාලනය කරපු ආකාරය ගැන ඇත්තටම සතුටු වේද කියලා මම හිතන්නේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. සමගි ජනබලවේගය 19+ කියලා වැඩසටහනක් ආරම්භ කරන බව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සඳහන් කර සිටිනවා. හුදු විරෝධතාවකට පමණක් සීමා නොවි 19+ කියලා වැඩසටහනක් ආරම්භ කරනවා කියලා. ඊළඟට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කියනවා 19 වෙනි සංශෝධනයෙන් අපි කළ 19 වෙනි සංශෝධනයෙන් කළ වරද අපි 20 නිවැරදි කරනවා කියලා. මේ සංශෝධනයෙන් ජනාධිපතිට අසීමිත බලයක් දීලා නැහැ. අලුතෙන් යමක් කෙරෙන්නේ නැහැ. 19 කරපු විකෘතිය තමයි ප්‍රකෘතියක් බවට පත් කරන්නේ යථා තත්ත්වයට පත් කරන්නේ කියලා. ඒක වෙන විදිහකින් කියනවා නම් ගෙට අලුතෙන් කොටසක් එකතු කළයින් පස්සේ ඒ කොටස ගෙට yaadෙන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ කියලා පේන්න තියෙනවා නම් ඒ කොටස අයින් කරනවා. ඒක තමයි මේ ආණ්ඩුව නගන තර්කය. 19 වෙනි සංශෝධනයෙන් කළ වරද අපි 20 නිවැරදි කරගන්නවා කියලා කියා සිටිනවා මව්බිම් පුවත්පත. ඊළඟට ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයන් මැල්කම් කාදිනල් රංජිත් අගරදුගුරු හිමිපාණන් වහන්සේ මුණ ගැහී තිබෙනවා. එහිදී රටේ අනන්‍යතාවය සහ ඓතිහාසික පැවැත්මට උචිත වන ආකාරයට ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය විය යුතුයි කියලා උන්වහන්සේ සඳහන් කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා සඳහන් කරනවා. උන්වහන්සේ මේ ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව ඉතා විමසිල්ලෙන් බලා සිටින බව පැවසුවා. විශේෂයෙන්ම මේ රටේ අනන්‍යතාවට ඓතිහාසික පැවැත්මට උචිත වන ආකාරයෙන් ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය විය යුතු බවයි උන්වහන්සේ පැවසුවේ කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා. අපි ඊට පස්සේ තියෙන්නේ නැවේ ගින්න නිවී ගිය නැවේ ගින්න දැන් මොකද වෙලා තියෙන්නේ කියලා දැනගන්න ඔබ කැමැත්තෙන් ඉන්නවා. අපි සූදානම් විරාමයක් ලබමු. ඒ කතා ටික විරාමෙන් පස්සේ ගොනු කරන්න කැමතියි.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නවීන ලෝකයට ගැලපෙන ආයතනයක් බවට පත් කරනවා කියලා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහත්මයා සඳහන් කර සිටිනවා. ඊයේ නිරීක්ෂණ චාරිකාවකින් පස්සේ කලාව ජනමාධ්‍ය සහ සෞන්දර්ය ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපන ආයතනයක් විදියට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නවීන ලෝකයට ගැලපෙන ආයතන ගොඩනගන බව එහිදී සඳහන් කර සිටියා. මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය ශ්‍රීලේකම් ජගත් පී විජේවීර මහත්මයා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිනි නීතිඥ චම්පිකා අමරසේකර සහ එහි වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් විමාලි විජේවීර ඇතුළු පිරිසක් සහභාගී වෙච්ච බව ඡායාරූපයෙන් පේන්න තියෙනවා. ඊළඟට නැවේ ගින්න අද මෝබිම් පුවත්පත වාර්තා කර සිටින ආකාරයට නැවේ ආයෙත් හටගත්ත ගින්න ආයෙත් පාලනය කළා. ගින්න පාලනය කළා. හැබැයි නැවත මතුවෙන්න පුළුවන් කියලා නාවික හමුදාපතිතුමා සඳහන් කරනවා. නැව මුහුදු සීමාවෙන් ඉවත් කිරීමට ලංකාවේ මුහුදු සීමාවෙන් ඉවත් කිරීම ගැන නීතිපතිවරයාගේ අවධානය යොමු තිබෙන බව වාර්තා කර සිටිනවා මව්බිම් පුවත්පත. හංසි නානායක්කාර සහ ශිරාන් රණසිංහ තමයි මව්බිම් පුවත්පතට මේ වාර්තාව ගෙනෙන්නේ අද දවසේදී. ඒ අනුව නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා තිබුණද නැවේ ලෝහ මත පවතින උෂ්ණත්වය නිසා මේක මුහුදු හුළඟ එක්ක නැවත වතාවක් ගින්න මතුවෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරි දවස් 7ක පමණ කාලයක් තුල ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් බලා සිටින බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුකිතැන්න මහත්මයා සඳහන් කරනවා. මේ නෞකාව ඉඳලා බේරගත් කාර්යමණ්ඩල සමාජිකයන් 20 දෙනෙක් නිරෝධායනට යොමු කිරීම සඳහා හම්බන්තොටට රැගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔවුන් ගාල්ලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරන බවත් නාවික හමුදාපතිවරයා කියා සිටියා. ශ්‍රී ලංකා නාවික හමුදාවත් වෙරළාරක්ෂක බලකායත් නෞකාව පිළිබඳව විමසිල්ලෙන් සිටින බව සහ අවශ්‍ය ඕනම විටක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ලබාගෙන ගුවන් බටයින් සහ යානා සූදානම් කර තිබෙන බවත් ගුවන් නාවික හමුදාපතිවරයා සඳහන් කර සිටියා. ඊළඟට දැන් මේ නැව ආසන්න නැවේ කිලෝමීටරයක පමණ ප්‍රදේශයක තෙල් පැල්ලමක් මතුව තිබෙන බව වාර්තා වෙනවා. එතකොට දැන් මේ තෙල් පැල්ලම සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගන්න කියන එක වාර්තා කරනවා අද සාලිය කුමාර ගුණසේකර අරුණ පුවත්පතට. මුහුදින් මතු තෙල් පැල්ලමට ගුවනින් කුඩක් ඉසී කියලා කුඩු ඉසිනවා. ඒ කුඩු නෙවෙයි මේ කුඩු ගිනි නිවීම සඳහා භාවිත කරන හෙලිකොප්ටර් යාන යොදාගෙන ගින්න බැඩපැවැත්වීමට වියලි රසායනික පවුඩර් කුඩු කිලෝග්‍රෑම් 3000කට අධික ප්‍රමාණයක් දැනටමත් හෙළලා තියෙනවා මේ ගින්න පැතිර යන ප්‍රදේශය පාලනය කිරීම සඳහා. අරුණ පුවත්පතේ එහෙම සඳහන් කරනවා. හැබැයි ඊළඟ කාරණාව තමයි දැන් රට ලෝකයේ මෙච්චර අවධානයක් යොමු කරද්දී රක්ෂණය නිහඬය. ගිනිගත් නැව ගැන රක්ෂණය නිහඬේ ඉෂා රත්නකාරයි වාර්තා කර සිටින්නේ. ඒ අනුව නීතිපතිවරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කිරීමට නියමිත බව තමයි සඳහන් කරන්නේ. ඉෂා රත්නකාර සඳහන් කරන ආකාරයට නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්බන්ධයෙන් එම නෞකාවට අදාළ රක්ෂණ සමාගම මෙතෙක් කිසිදු සද්දයක් දක්වලා නැහැ, ප්‍රතිචාර දක්වලා නැහැ කියලායි වාර්තා කර සිටින්නේ. මේ නැවේ ඇති වී තිබෙන ගින්න පාලනය කිරීම සඳහා හෝ එහෙම නැත්නම් නිවා දැමීමට කඩිනම් පියවර ගන්න කියලා, ඒ වගේම තෙල් පිටාර ගැලීම, කාන්දු වීම වැළැක්වීමට යෝග්‍ය පියවර සහ පූර්ව ආරක්ෂාව ගැනීම සහ නෞකාව ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ නිවතට ඇදගෙන යාම සම්බන්ධයෙන් පියවර ගැනීමට සාමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඒ රක්ෂණ සමාගමට ලියුමක් දාලා තියෙනවා. ඒ 4 වෙනිදා. හැබැයි මේ වෙනතුරු ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් ඒ සම්බන්ධයෙන් දක්වා නොමැති බවට සාමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය නීතිපතිවරයා වෙත දන්වා තිබෙනවා. ඒ අනුව පවතින තත්ත්වය සලකලා බලලා ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයෙන් නැව ඉවතට ගෙන යාමට කටයුතු කරනවාද නැද්ද කියලා නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙනතුරු බලා සිටින බව තමයි වාර්තා කර සිටින්නේ. දැන් මේ නිව් ඩයමන්ඩ් නෞකාවේ දැන් දෙවෙනි ගින්න මම හිතන්නේ ඊයේ දහවල් වෙනකොට සම්පූර්ණයෙන්ම බැලපැවැත්තුවා. මොකද මේ එන්ජින් කාමරේ කොටසක් ජලයෙන් යට වෙලා තියෙනවා. මේ ජලයත් සමග යම් ආකාරයක තෙල් මුසුවීමක් තියෙන නිසා අද ප්‍රධාන ටැංකියේ තෙල් කාන්දුවීමක් නෙවෙයි වෙලා තියෙන්නේ. එන්ජින් කාමරය යටවීම නිසා ඇතිවෙච්ච තෙල් පැල්ලමක්. නමුත් දැන් මේකේ රසායනික සංයුක්ත වෙනස් කරන්න නාවික හමුදාව කඩලමින් කටයුතු කරලා තියෙනවා. මම හිතන්නේ දැන් ඊයේ රාත්‍රියේත් මම හිතන්නේ දැඩි වර්ෂාපතනයක් තිබුණා, හුලං තත්ත්වයක් තිබුණා. අද උදේ වෙනකොට තත්ත්වය මොකක් වෙලාද දන්නේ නැහැ. කෙසේ නමුත් දැන් නීතිපති කියන්නේ ඉතා කඩිනමින්ම මෙම නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පුළුවන් තරම් ඈතට ගෙන යන කටයුතු කරනවා. මම ඒක තමයි මුලින්ම කළ යුත්තේ. මම හිතන්නේ ඊට පස්සේ සාකච්ඡා කිරීම, රක්ෂණාවර ලබා ගැනීම, මන්ද ලබා ගැනීම ගැන කතා කරන්න පුළුවන්. මුලින්ම කළ යුත්තේ මේ නෞකාව පුළුවන් තරම් ඈතකට මුහුදෙන් ගෙනහිලා මම හිතන්නේ මෙනත් නමකට වුන් මාරු කරනවා නම් මේ තෙල් ප්‍රමාණය ඒකේ ජාත්‍යන්තර මුහුදු සේවාවෙන් ඔබට ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති නොවන ආකාරයක කරන්න කියන එක තමයි නීතිපතිවරයා උපදෙස් ලබා දීලා තියෙන්නේ. දැන් වෙලාව 6:22 ඊයේ උදේ 6:00ට විතර හිරකාරියක් පැනලා ගිහිල්ලා තියෙනවා. කුඩු සැකකාරියක් මල්වත්ත බන්ධනාගාරයෙන් පැනලා ගිහිල්ලා පොතුපිටියේ සුමිත් රණවක වාර්තා කර සිටින්නේ කළුතර මල්වත්ත බන්ධනාගාරේ
කුඩු සම්බන්ධයෙන් එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකාරී වෙච්ච පමණුගම ප්‍රදේශයේ කාන්තාවක් සිවිලම කඩාගෙන පැනලා ගිහිල්ලා තියෙනවා. 6:00 විතර තමයි සද්දයක් ඇහිලා තියෙන්නේ. ඊට පස්සේ බලනකොට මේ රැඳවි කාන්තාව සිවිලම කඩාගෙන එළියට ඇවිල්ලා මාර්ග බාධකයක් පැනලා පාරේ දුවලා තියෙනවා. නිලධාරීන් පිටිපස්සෙන් දුවද්දී ත්‍රිරෝද රථයක නැගිලා පලා ගිහිල්ලා තියෙනවා. තවම හොයනවලු. ඊළඟට අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා ජනාධිපති ආරක්ෂක ලේකම් බන්ධනාගාර ලේකම් ඇතුළු ලොක්කන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පොඩි ලෙසි 25 වෙනිදා උසාවියෙන් නියෝග කියලා වාර්තා කර සිටිනවා අහංගම එන්.ජී. ලියනගේ සහ ගාල්ලේ අමල් වික්‍රමරත්න. ඒ අනුව පොඩි ලෙසි කියපු ප්‍රකාශය අද ලංකාදීප පුවත්පතත් වාර්තා කර සිටි අය තමයි නිදහස් නොකළොත් තමන්ව බන්ධනාගාර ලොක්කෝ සෙට් එකම මරනවා. පොඩි ලෙසි කියපු කියලා තියෙනවා බූස බන්ධනාගාර අධිකාරීගේ සිට ඕනෑම පුද්ගලෙකුගේ ඉරණම මරණයයි STF එකේ එවුන්ට T56න් ගහලා වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම ග්‍රෙනේඩ් 4-5ක් ගහලා මරාගෙන මැරෙන්න ඕන. STF ලොක්කටත් ගහන්න ඕන. එහෙම වුණොත් තමයි මගේ නම ඉතිහාසගත වෙන්නේ කියලා පොඩි ලෙසි කියලා තියෙනවලු. ඊළඟට කොස්කොඩ තාරක කියපු ප්‍රකාශයත් අද ලංකාදීප පුවත්පතත් වාර්තා කර තිබුණා. ජනාධිපතිටවත් ආරක්ෂක ලේකම්ටත් බයක් නැහැ. පුළුවන් නම් ආරක්ෂක ලේකම්ට එන්න කියන්නකෝ. පොලිසියට වඩා ඉහළින් මගේ ජාලය තියෙනවා. ඕන තරම් යකඩ කෑලි මගේ ළඟ තියෙනවා. මේ යකඩ කෑලි කියන එකෙන් මොකක්ද අදහස් කරේ කියන එක අපි දන්නේ නැහැ. ඕන්ට උපභාෂාවක් තියෙනවානේ, උපසංස්කෘතියක් තියෙනවානේ. බන්ධනාගාරේ සෙට් එකම මරා දානවා. මම විශේෂක බලකාය සෙබලෙක් කිසිම දෙයකට බය නැහැ. නිදහස දෙන්නේ නැත්තම් ඔක්කොම මරලා දාලා හිරගෙවල් ඔක්කොම මරලා දාලා හිරගෙයි වහල කඩාගෙන එළියට යනවා කියලා ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව තමයි මේ පොඩි ලැසි 25 වෙනිදා උසාවි ගේන්න නියෝග කර තිබෙන්නේ. කෙසේම දැන් 25 වෙනිදා උසාවි ගේනවා නම් මම හිතන්නේ දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕන. මොකද ඔවුන්ගේ උවමනාවක් තියෙනවා. මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නත් ඔවුන්ගේ ගෝලබාරින් සූදානම් වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ දැන් LTT නායක ප්‍රභාකරන්ගේ ප්‍රකාශ වගේ සමාන ප්‍රකාශ තමයි මෙවුන් කරන්නේ. එතකොට කොහොමද මේ අයට කොහොමද ප්‍රතිචාර දක්වන්න ඕන? නීතියෙන් කොහොමද ප්‍රතිචාර දක්වන්න ඕන? ජනතාවත් ප්‍රශ්න කරනවා දැන් මෙහෙම ප්‍රකාශ කරන්න පුළුවන්ද? මෙහෙම ප්‍රකාශ කරලා කොහොමද ඉන්නේ? නීතියෙන් මේකට ප්‍රතිපාදන නැද්ද? මේ නිසා මම හිතන්නේ මේක දැන් අනිත් සිරකරුවන්ට අනිත් රැඳවියට වැරදි පූර්වාදර්ශයක් වෙන්නත් පුළුවන්. මෙවුන් පොරවල් බවට පත්වීම නිසා මම හිතන්නේ නීතියෙන් උපරිම දඬුවම් ලබා දිය යුතුයි. මොවුන් සම්බන්ධ මෙහෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ඒ වගේම මොන්ගේ මේ ජාලය ගැන කියන කතාවත් මම හිතන්නේ සුළුවෙන් තකන්න හොඳ නැහැ. මේ ජාලය ගැන කියන කතාව කරලා දැඩි අවධානයක් යොමු කරන්න. මොකද මේ ජාලයෙන් තමයි උන් තවමත් අතුලින් ඉඳගෙන මේවා ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම ජනාධිපති අගමැතිසා අනෙකුත් අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ අදාළ ආරක්ෂකයන්ට ප්‍රධානී මම හිතන්නේ මීටත් වඩා සැලකිලිමත් වෙන්න ඕන. මොකද මෙවැනි ආකාරයේ ප්‍රකාශ කරන්නේ ඔවුන්ට යම් කිසි සැලැස්මක් තිබෙන නිසා කියලා අපිට හිතන්න පුළුවන්. කුමුදු ජයවර්ධන මව්බිම් කරන වාර්තාව අනුව මේ ජාලය කොයිතරම් විහිදිලාද කියන කාරණාව පැහැදිලි වෙනවා. ඒ තමයි ලොක්කට ඉන්දියාවේ රැකවරණය දුන් කොටි හිතවාදියා තොරතුරු අමාරණ පටන් ගෙන තිබෙන බව වාර්තා කර සිටිනවා අද මව්බිම් පුවත්පත. ඒ අනුව ද ෆෙඩරර් කියන පුවත්පතට මේ කොටි සැකකාර පුද්ගලයා එහෙම නැත්නම් හිටපු LTT හිටපු LTT හිතවාදියෙක් විදිහට පුවත්පත සඳහන් කරන්නේ. මේ පුද්ගලයා කියලා තියෙනවා 2017 දී තමයි අංගොඩ ලොක්කා එන්නේ ඉන්දියාවට. මට කතා කරලා කිව්වා මේ ඉන්දියාවට එක්කෙනෙක් එනවා එයාට රැකවරණය සලසන්න කියලා. ඒක මට අලුත් දේවල් නෙවෙයි. මම ඊට පස්සේ මගේ දූට කිව්වා මෙයා ගැන බලන්න කියලා. මොකද එයාගේ දුව තමයි අර සැකයට භාජනය වෙච්ච නීතිඥවරිය. ඊළඟට මේ LTT හිතවාදියා කියා සිටිනවා මේ අංගොඩ ලොක්කා දෙමළ සහ හින්දිත් කතා කළා. ඒක නිසා මම කිසි සැකයක් හිතුවේ නැහැ. හැබැයි මම දැනගෙන හිටියේ නැහැ මෙයා අපරාධකාරයෙක් කියලා. කොහොමුණත් ඊළඟට දැන් අපි පහුගිය දවසක වාර්තා කළා අර කෝටි 23ක කුඩු වඩුමඩුවේ හංගපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයා පිළිබඳව. දැන් ඔහුත් ඉක්මනින්ම ඒ කියන්නේ සතියක් ගත වෙන්න කලින් ඉන්දියාවට පැනලා යනවා. ඒ කියන්නේ යාපනයට ගිහිල්ලා ඉන්දියාවට පැනලා යන බෝට්ටුවෙන් මෙහෙම ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්න ජාලයක් ඊටාම සක්‍රියාන්දමින් තවදුරටත් පවතින බව තමයි පේන්නේ. එහෙම නැත්නම් මෙහි අල්ලනකොට අරහෙටක් ගාලා පැනලා යන්න පුළුවන් උනේ කොහොමද කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලී සේනාරත්න මහත්මිය මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී මතුවෙච්ච කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි එකක් තමයි අර පොලිස් නිලධාරියාට. ඒ කියන්නේ කොළඹ අපරාධ කොට්ටාසේ පොලිස් කොස්තාපල්වරයාට ඉන්ටර්පෝල් එක හරහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තුවක් නිකුත් කර තිබෙන බව සඳහන් කරනවා. ඊළඟට මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් බැංකු ගිණුම් 102ක තිබූ මිලියන 2600ක් හමු වී තිබෙනවා කියලා ජාලී සේනාරත්න මහත්මයා සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි දවස් 90ක කාලයක් ඇතුළත 1,71,249 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දින 90ක් මාස 3ක් ඇතුළතදී 1,71,249ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේන් 33,423ක් වරෙන්තුකරුවන්. ඒ කියන්නේ මෙහියුම් ඊටාම සූක්ෂමන්දමින් ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි පැහැදිලි වෙන්නේ. වරෙන්තුකරුවන් වරෙන්තු නිකුත් කරලා තිබියදී අත්අඩංගුවට ගන්න බැරි වෙලා තිබිච්ච 33,423ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව තමයි වාර්තා කර සිටින්නේ. ඊළඟට දැන් මේ දවස්වල මේ මෙහියුම් සහ මේ වැටලීම් එක්ක මද්‍රව්‍ය දැඩි හිඟයක් පවතිනවා. දිනකට ඒ කියන්නේ මද්‍රව්‍ය නැති නිසා විවිධ ආබාධ වලට පත්වෙන රැඳුවන් ප්‍රමාණය ශීඝ්‍ර ඉහළ ගිහිලා තියෙන කියන වාර්තා වෙනවා. කුඩු හිගයට විකල්පයක් දෙන්න ගිය ලොරියක් නාගලගම් වීදියේදී අල්ලයි. කොළඹ MC පෙරේර වාර්තා කරනවා. පිරිසිදු කිරීමේ දියර හා කුඩු අතරේ පිරිසිදු කිරීමේ දියර සහ කුඩු අතරේ රුපියල් ලක්ෂ 47ක් වටිනා මත්පෙති රැගෙන ගිහින් මේ දිනවල මද්ද්‍රව්‍ය විශාල වශයෙන් වෙළඳපොලේ අඩුවීම හේතුවෙන් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවන් එයට විකල්පයක් ලෙස මේ මත්පෙති රුපියල් 250ක් වගේ මුදලකට මිලදී ගන්නවා කියලා තමයි වාර්තා කර සිටින්නේ මව්බිම් පුවත්පත. ඊළඟට මව්බිම මුල් පිටුවට යනවා. මේ වගේ ජාවාරම් පිළිබඳව සඳහන් වෙද්දී වවුනියාවේ නිදන් හාරන්නගේ කොළඹ SI අල්ලයි කියලා වාර්තා කර සිටින්න චාමර අමරසූරිය යනුව තවත් 7ක් ඇතුලේ මහා මොලකරු SI කියලායි වාර්තා කර සිටින්නේ. ඊළඟට පාන් හැර සියලු බේකරි කෑම රුපියල් 5කින් වැඩි කළ යුතුයි කියලා බේකරි හිමියන්ගේ සංගමේ සභාපති කරන ප්‍රකාශය ශිරාන් රණසිංහ වාර්තා කරනවා මව්බිම් පුවත්පත. පාන් හැර සියලු බේකරි කෑම මිල රුපියල් 5කින් වැඩි කළ යුතුයි. තම වැඩි කළ නෑලු. හැබැයි වැඩි කරාවිලු. ඊළඟට එළවලු මිලත් ඉහළ ගිහිල්ලා තියෙනවා. හැබැයි ඇමති මහින්දානන්දගෙන් එළවලු 700 350ක අඩු මිලකට එළවලු මල්ලක් ලබා දෙනවලු. කැරට්, ලංකා අර්තාපල්, බීට්, තක්කාලි, ලීක් සහ නෝකූල් යන එළවලු වර්ග තියෙනවලු. මේකේ හැමතුමා මේ හොඳයි වැඩේ. කැරට් විතරක් නෙවෙයි තියෙන්නේ. ඊළඟට අපි ඉක්මනින්ම අනිත් පුවත් කෙරෙහි අවධානය යොමු කරමු. ඒ තමයි පළාත් සභා අහෝසිය කිරීම පිළිබඳ ඉන්දිය මහ කොමසාරිස් සරත් වීරසේකරට එන්න කියයි. ඇවිල්ලා එන්න කතා කරන්න. මොකද පළාත් සභාව අහෝසි කළ යුතුයි කියන මතයක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහත්මයා ඉන්න නිසා. ඊළඟට අපි යනවා පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිසමේ වාර්තා අද අරුණ පුවත්පතත් වාර්තා කර සිටිනවා. අපි අවධානය යොමු කරන්න කැමති මේ වාර්තාව පූජිත ආරක්ෂක කවුන්සිලේ රැස්වීම වලට එන්න එපා කියලා ජනාධිපතිතුමා කිව්වයි කියලා ආරක්ෂක ලේකම් මට කිව්වා ඒ පණිවිඩය කියන්න කියලා. හිටපු ජාතික බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහත්මයා කියනවා බුද්ධි ප්‍රධානියා හැටියට වැඩ කළත් කාර්යාලයේ තොරතුරු ගබඩා කිරීම ගැන දැනුමක් මට තිබුණේ නැහැ. මේ කියන්නේ ආයතනයේ ප්‍රධානියා. මගේ දුර කාලේ ජාතික ආරක්ෂාවට වඩා ප්‍රමුඛත්වය දුන්නේ සංහිඳියාවටයි. මාගේ ආයතනයේ තොරතුරු ගබඩා කිරීම ගැන දැනුමක් තිබුණේ නැහැ. මගේ දුර කාලේ ජාතික ආරක්ෂාවට වඩා ප්‍රමුඛත්වය දුන්නේ සංහිඳියාවයි. ඒ සංහිඳියාවේ ප්‍රතිඵල තමයි අපි අත්විඳ ඒ සංහිඳියාවට අපි ගෙවපු මිල වැඩි කියලා හිතෙනවා. ඒ අතරේ මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් කරපු ප්‍රකාශයත් අද පාස්කු කොමිසම තොරතුරු වාර්තා කරන වරුණි පෙරමුණ වාර්තා කරනවා අරුණ පුවත්පතට. පාස්කු ප්‍රහාරයේ රට අස්ථාවර කිරීමට අදිසි බලවේගයක් කළ වැඩක් සහරාන්නෙහි ඉත්තෙක් පමණයි. එයා ඒක දන්නේ නැහැ. එයා ඒක ඉත්තෙක් විතරයි. මේක අදිසි හස්තයක් කරපු වැඩක් කියලා රවුෆ් හකීම් මහත්මයා සඳහන් කර සිටිනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ සහරන් හෂීමතුළු කණ්ඩායම ISIS ත්‍රස්තවාදීන් සමග ඍජු සම්බන්ධතාවක් තිබූ බව තමන් නොපිළිගන්නා බව මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහත්මයා ඊයේ පෙරේදා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළ තිබෙනවා. ළඟට මුස්ලිම් කොංග්‍රසයේ සහරන් හෂීම් සමග යම් ගිවිසුම්ගත වීමක් සිදු වේද යන්න කියලා මේ අවස්ථාවේදී ප්‍රශ්න කරනවා නීතිඥවරයා. එයට පිළිතුරු දෙමින් රවුෆ් හකීම් කියා සිටියේ මහමැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ විසින් පිළිපැදිය යුතුයි සහරන් හෂීම් ඉදිරිපත් කර කොන්දේසි මාලාවක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රාදේශීය නියෝජිතයන් වගේම තවත් පක්ෂ කිහිපයකුත් ඒවට එකඟ වුණාලු. ඊළඟට තවත් ප්‍රශ්න කරද්දී අහනවා මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විසින් ප්‍රශ්න කළේ මේ කොන්දේසි වලට එකඟ වීම පිළිබඳව පාර්ලිමේන්තු තීරීම්කාරක සභාවේදී MLM හිස්බුල්ලා මහතාගෙන් ප්‍රශ්න කළ විට මේ අරුණ පුවත්පතනේ උපුටා ගන්නේ මම විතරක් නෙවෙයි තීරීම්කාරක සභාවේ ඉන්න හකීම් සහරාන් සමග ගිවිසුම්ගත වුණා කියලා හිස්බුල්ලා කිව්වා. එතකොට එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කරේ කියන්නේ හකීම් මහත්මයා කියනවා රවුෆ් හකීම් අමාත්‍යවරයා හිටපු අමාත්‍යවරයා කියනවා කාරක සභාවේ සමාජිකයෙක් විදියට ඒ හිස්බුල්ලා මහත්මයාගේ ප්‍රකාශය ගැන තමන් එච්චර අවධානය යොමු කළේ නැහැ කියලා. අන්ත මේ සිස්ටර් මෙන්ඩිස් මහත්මයා මුල්වට තමයි මේ පාස්කු ජනාධිපති කොමිසමේදී සාක්ෂි දෙන්නේ. දැන් මෙහිදී කියනවා සංහිඳියාවට තමයි මූලිකත්වය දුන්නේ කියලා. ඒක ජාතික ආරක්ෂාව තමයි රටේ මූලිකත්වය ලබා දෙන්න ඕන. ඒක හැමෝම පිළිගන්න දෙයක්. ඒක බුද්ධ්‍යංශ කිහිපයක් හිරේ දැම්මේ. බුද්ධ්‍යංශ අඩපණ කරේ. රනිලුවන් හිරේ දැම්මේ. මම හිතන්නේ සංහිඳියාව වෙනුවෙන්ද කියන කාරණය මෙහිදී මතුවෙනවා මේ සාක්ෂි වලින්ම. ඊළඟට අද අරුණ පුවත්පත වාර්තා කරනවා නීතිපතියේ තුසිත්
දූෂණ විරෝධී කමිටුවනුත් වැටුප් අරගෙන කළ ඉෂාරාත්මක වාර්තා කර සිටිනවා. සාක්ෂි තියෙන ඔප්පු කරන්න පුළුවන් කියලා ඊයේ ආචාර්ය ඩී.එන්. ජයවීර මහත්මයා සඳහන් කර සිටිනේ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සභාපතිත්වයෙන් යුතුව ක්‍රියාත්මක වෙච්ච දූෂණ විරෝධී කමිටුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ වැටුප් ලබාගත් බව සාක්ෂි සහිතව Tamanට ඔප්පු කරන්න පුළුවන් කියලා ඔහු සඳහන් කර සිටිනවා. ඊළඟට ඊයේ මේ දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේදී තවදුරටත් ආචාර්ය ඩී.එස්. ජයවීර මහත්මයා සාක්ෂි දෙමින් සඳහන් කරනවා කුමන හෝ චෝදනාවකට බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගන්න කියලා රංජිත් මද්දුම් බණ්ඩාර කිව්වා. Taman ජාතික ප්‍රවාහන කොමිසමේ කටයුතු කරනකොට රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා හම්බ වුණා. එතකොට ඔහු කිව්වා ඉදිරියේදී දේශපාලනඥයෝ කීප දෙනෙක් අත්අඩංගුවට ගන්න ඉන්නවා. ඒ අතර බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න එක තමයි මූලික අරමුණ. ඔහු තවදුරටත් සඳහන් කරනවා 2015 අප්‍රේල් 27 වෙනිදා මා පළමු වරට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දුන්නා. එහිදී සහකාර පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලගේ කාමරයට මා කැඳවලා සංචාරක සංවර්ධන අධිකාරිය සිදු වී ඇති බව කියන ගනුදෙනු වලට බැසිල් රාජපක්ෂ සම්බන්ධ බව කියන ලෙස දැනුම් දුන්නා. එලෙස ප්‍රකාශ ලබා දුන්නොත් බේරෙන්න පුළුවන් කියලත් ඔහු මට කිව්වා කියලා සඳහන් කර සිටින්නේ ජයවීර මහත්මයා. ඊළඟට අපි සූදානම් තවත් කාරණා කීපයක් තියෙනවා. වෙලාව නම් හරි නේද? එන විරාමයක් ලැබුවා. කොයි රටේද ඇමරිකාවේ එහෙම වුණත් මෙහෙ එහෙම වෙන්නේ නැහැ කියලා කියවනේ මේකේ අනිත් පැත්ත. දැන් මෙහෙ මැරකල්ලි පාලනය කරනවා. එතකොට ඇමරිකාවේ මොකද සිද්ධ වෙන්නේ? අද විදේශ පුවත් අතරේ අපිට වාර්තා කරන්න පුළුවන් ට්‍රම්ප් හැසිරෙන්නේ මැරකල්ලි සමාජිකයෙක් වගේ කියලා. නිකන් නෙවෙයි කවුරුවත් ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියන්නේ හිටපු නීති උපදේශක සඳහන් කරන බව අද නයනතරංග ගමගේ වාර්තා කරනවා. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැරකල්ලි සමාජිකයෙක් වගේ හැසිරෙන බවත් ඔහු සියලු කළු ජාතිකයන් පිළිබඳව පහත් මතයක් දරන බවත් ජනාධිපතිවරයාගේ හිටපු නීති උපදේශකයෙකු වන මයිකල් කොහෙන් පවසනවා. ඩිස්ලෝයල් කියලා පොතක් ලියමින් තමයි ඔහු සඳහන් කර සිටින්නේ. මැරකල්ලි ගැන කියපු නිසා දිනුෂා දැන් ඇමරිකාවේ පෙරේදා දවස තුල කළු ජාතිකයන් 11 දෙනෙකු ඝාතනයක වෙලා තියෙනවා විවිධ ප්‍රදේශවල. වෙඩි තියාගෙන පහර දීලා. විශේෂයෙන්ම ඊයේ පෙරේදා අලුයම උදේ ඇවිදිනගේ කළු ජාතිකවත් වෙඩි තියලා තිබුණා. තවත් කළු ජාතීන් අතරත් මරා ගන්නවා. එතකොට පොලිස් නිලධාරීන් කවුරු හරි ආයුධයක් තියාගෙන කෙනෙක් දැක්කොත් නොදැක්කා වගේ යනවා. දැන් ලෝකෙටම මානවිකම් උගන්වන්න ගිය ඇමරිකාව අපිටත් මානවිකම් උගන්වන්න ආවනේ. දැන් මොකද ඇමරිකාවට වෙලා තියෙන්නේ? ඉතාමත්ම ඛේදවාචකයක් තමයි දැන් ඇමරිකාවේ පත් වෙලා තින්නේ. අපේ බලවත් කනගාටුව මම හිතන්නේ ට්‍රම්ප් මම හිතන්නේ මීට වඩා ට්‍රම්ප් ජනාධිපතිතුමා වගකීමෙන් කටයුතු කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට දැන් ඔය තත්ත්වය ඇති වෙන සමහරවිට COVID-19 තත්ත්වය බලපාන්න පුළුවන්. ලංකාවේ නැවතවතාවක් සංස්කෘතික ජීවිතය ආරම්භ වෙනවා. අද ලිවිසැරියට යනවා දිනමින පුවත්පතේ. නවපරපුරේ ගීත රචකයන්ට පුළුල් දැක්මක් නෑ කියලා බණ්ඩාර ඇහැලිගොඩ මහත්මයා කරන ප්‍රකාශයක් මේකට නිමිත්ත වෙන්නේ මේ ලිපියට. ප්‍රවීණ කිවියර ගීපද රචක බණ්ඩාර ඇහැලිගොඩ විසින් රචිත තුන්වන කාව්‍ය සංග්‍රහය දලපූට්ටුවාගේ ආත්මකථනය ජනගත කිරීමේ උත්සවය මේ මාස 16 වෙනිදා 3:30ට කොළඹ මහජන පුස්තකාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. දැන් කාලයකට කලින් මෙහෙම මහජන පුස්තකාලයේදී විවිධ සාකච්ඡා සංභාෂණ පැවැත්වුණා සාහිත්‍ය සම්බන්ධයෙන්. ඒක වැහැරිලා ගියපු සංස්කෘතියක් බවට පත් වුණා. හීන වෙච්ච සංස්කෘතියක් බවට පත් වුණා පහුගිය කාලෙදී. නැවතවතාවක් කවිය පිළිබඳව කතා කරන්න මෙහෙම සාකච්ඡා මණ්ඩපයක් ගොඩනගෙන එක වටිනවා. ගීපද රචකයෙක් විදිහට තමයි ඔය තිරය ඇරෙනවා ආදී ගීත රචනා කරපු ගීතපද රචකයෙක් විදිහට තමයි පොදු සමාජයේ බහුතරයක් හඳුනාගන්නේ. හැබැයි මම පටන් ගත්තෙම කවියෙන්. පුවත්පත් වලට කවි ලියලා කවි මඩු වලට සම්බන්ධ වෙලා. මගේ පළමු පොත එළිදැක්කුවේ 1985 දී. එතකොටත් මම ගීත ලියන්න පටන් අරගෙන කියලා ඔහු සඳහන් කර සිටිනවා. මේ ලිපිය හොයන් කියවන්න අද දිනමින පුවත්පතෙන් අපි කාටුන් බලන්න ලෑස්තියි. හසන්ත විජේනායකගේ හුරේරා කාටූනය දුම්රිය ප්‍රමාදවීම ගැන ප්‍රවාහනමැති වාර්තාවක් ඉල්ලලා තියෙනවා බං. වාර්තාව ගෙනියන්න ඇමතිට ලොරියක් ගෙන්න ගන්න වෙයි සර්. දර්ශනගේ කාටුනේ දිනමින පුවත්පත දැන් නැගෙනහිර මොහොතේදී තෙල් නැව ගිනි ගත්තනේ. මෙන්න තෙල් නැව ගිනි ගනි කියලා ප්‍රවෘත්තියක් බලනකොට මේ තෙල් නැව ගිනිරන් තියෙන මේ සිරිකොත පැත්තේ එජාපේ කියන තෙල් නැව මෙන්න මේ වගේ ශබ්ද තමයි ඇහෙන්නේ. කරුව නෑ රුවන් සජිත්ව කියලා මේ දෙබස් සමග එජාප තෙල් නැව ගිනි ගන්නවා. දවසේ පද 4 කොහොමද ගැලපෙන්නේ? අද විදුර අබේනායකගේ වරදක් කළත් නොකළත් ගැටලුවක් නැත. සිරකරුවන්ට දැන් මන්ත්‍රී කෙනෙක් ඇත. පුරවැසි නියෝජනයට ලොකු රැලක් ඇත. සුරසපහීන මැව්වත් කිසි පළක් නැත.
මෙන්න එජාපනායකයා එජාපනායක පුටුවේ වාඩිලා ඉන්නවා මව්බිම පුවත්පතට එම්.ඩී. වීරත්නයේ කාටුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයට හැබැයි කකුලක් තියාගෙන ඉන්නේ. මොකද නියෝජ්‍ය නායකම් කෙනෙක් දාලා ඔහු නායකයා වෙනතුරු වර්තමාන නායකයා ඉන්නවා කියලා කතාවක් තියෙනවා. එහෙම වුණොත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්වන්නේ මේ නායක වික්‍රමසිංහ මහත්මයාද කියන දේ තමයි මේ කාටුනෙන් පෙන්වුම් කරන්නේ. අපේ නෙවෙයි කටකහන්නේ රංචගොඩ ළමයා රංචගොඩ ළමයට කටකහන හින්දා කියවෙච්ච කවි දෙකකින් අපි නිම කරනවාද මං සුදනා න්‍යායෙන් නිතරම වාගේ පෙනී හිටන මුස්ලිම් කොංග්‍රසයේ උතුමන් සහරාන් මිනී මරුවාහා එකම පතේ කෑබව හෙළිව ඇත පාස්කු කොමිසමේදී සූදු කෙලින හැටි බලමින් ඒ පිටියේ හිටියත් එකයි කෙලිනවා වාගේ සූදු බෝම්බකරු ඇසුරත් ඒ වාගේමයි දෑතේ ඇද්දයි ලේ බලමුදරාව් දෑතේ ඇද්දයි ලේ බලමුදරාව් අපි මේ සියලු දේවල් ගැන විමසිල්ලෙන් අදත් වැස්ස වසී වසී ඒ නිසා ප්‍රවේශමෙන් ඉන්න එවැගේම කොවිඩ් වසංගතය පිළිබඳවත් හිතේ තියාගන්න ඔබ නිරුපද්‍රිත වෙන්න සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් ඔබට ආයුබෝවන්